समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මාස කීපයකට පස්සේ නැවත වතාවක් ධම්ම නදී තිත්ත සදහම් දේශනා වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන මොහොත මේ වෙනකොට බෞද්ධ මාධ්‍ය ජාලී ගුවන් විදුලි මාධ්‍ය ආරම්භ කරලා වසර 10ක් ආරම්භ වෙලා තියෙනවා. වසර 9ක් සම්පූර්ණ කරලා 10 වෙනි වසර පටන් අරගෙන තියෙනවා. ධම්ම නදී තිත්ත ධර්මදේශනා වැඩසටහන 9 වෙනි වසර අවසාන හරියේ පහුගිය වසංගත තත්ත්වය නිසා නතර වුණා. 10 වෙනි වසර ආරම්භයත් එක්ක නව මුහුණුවරකින් නැවත ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වෙලාවේ අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කළ අතිගරු දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වුණත් උන්වහන්සේගේ සංකල්පය උන්වහන්සේගේ බලාපොරොත්තුව දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් කරමින් ඉදිරියට අරගෙන යන්න උන්වහන්සේ යටතේ පෝෂණය වුණ ඒ සත්පුරුෂ පිරිස කටයුතු කරගෙන යනවා. අවසරයි බොරලන්දේ වජිරඥාන අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ
මේ කාර්ය මණ්ඩලය නායක මාහිමිපාණන් වහන්සේගේ බලාපොරොත්තුව දවසින් දවස මල් පල ගන්නවන්න කටයුතු කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලය නිසා මේ රටේ සුවිශේෂී වෙනස්කම් විශාල වශයෙන් සිද්ධ වුණ බව බෞද්ධ අපට රහසක් නෙවෙයි. අයාලේට යමින් තිබුණ විනාශයට යමින් තිබුණ ධර්මයෙන් ඈත් වෙමින් තිබිච්ච මේ සමාජ පරිසරය නැවත වතාවක් දහම පැත්තට හරවලා ජීවිත ධර්මයේ තුලින් නිවැරදි කරගන්න පැත්තට හරවලා තමන්ගේ ජීවිත කුසලයෙන් පෝෂණය කරගෙන සංසාරයෙන් එතර වෙන තැනට මඟ පෙන්වන්න මේ මාධ්‍යයට විශාල හැකියාවක් ලැබුණා. යහපත් වෙන්න උවමනාව තිබුණත් ගුණ පුරන්න අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා කරුණු කාරණා දැනගන්න හරියටම මගක් නැතුව හිටපු කාලෙක මේ වැඩසටහන ආරම්භ කරලා මේ රටේ නිවැරදි ධර්මයේ ලෝකයට දානය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් රටට හඳුන්වලා දීලා නිර්මල ධර්මයේ දායාද කරවන්න නායක මාහිමිපාණන් වහන්සේ ගත්ත ප්‍රයත්නයේට අපි සියලු දෙනාම කෘතඥතා පූර්වකව උන්වහන්සේට පින් අනුමෝදන් කළ යුතුයි. එහෙමනම් මේ සිදු කරන මහ පින්කම් හැම එකකින්ම උන්වහන්සේට පින් සිද්ධ වෙනවා. අපි නිතර නිතර සිහිපත් කර කර පින් අනුමෝදන් කරනවා. සම්බුද්ධ ශාසනයගේ චිර පැවැත්මටත් සදහවත් බෞද්ධයාගේ විමුක්තියටත් උන්වහන්සේ හදලා දුන්න මේ මඟ නිසා. එහෙමනම් අද මේ ධර්ම දේශනාවන් සිදු කරලා අපි රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් මුලින්ම නායක මාහිමිපාණන් වහන්සේට අනුමෝදන් කරවමු. උන්වහන්සේ ප්‍රාර්ථනා කළා නම් යම් බෝධියකින් නිවනට යන්න ඒ උතුම් බෝධිය සැප සහිතව මුදුන්පත් කරගන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ගාථා රත්නයන් දෙකක්. මලිත්‍යා දුච්චරිතං මච්චේරං දදතෝ මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහත්වාන නිම්මලා හෝත භික්ඛවෝ. අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ මේ ගාථා රත්නයන් දෙකේ සරල තේරුම අපි කෙටියෙන් සිහිපත් කළොත් මලිත්‍යා දුච්චරිතං ස්ත්‍රියට දුෂ්චරිතය කිලුට මච්චේරං දදතෝ මලං දන් දෙන්න කැමති පුද්ගලයාට ලෝභකම කිලුට මලාවේ පාපකා ධම්මා අකුසල ධර්මයන් මෙලව පරලොව දෙකටම කිලුටක් තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං මේ හැම මලයකටම වඩා හැම කිලුටකටම වඩා අවිද්‍යාව සසර දිගටම සත්වයා ඇදගෙන යන මහ ලොකුම කිලුටයි. ඒතං මලං පහාන්තුවාන නිම්මලා හෝත බික්කෝ. මහණෙනි ඒ හැම මලයක්ම නැති කරලා නිමල නිර්මල නොකිලිටි පුද්ගලයෙක් බවට පත් වෙන්න උත්සාහ දරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ අපූර්ව කාරණාවක් මුල් කරගෙන. ඒ පිළිබඳවත් අපි බොහොම කෙටියෙන් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ එක තරුණ උපාසක මහත්මයෙක් හිටියා.
හැමදාම වගේ බුදුරජාණන් වහන්සේ ළඟට යන උපස්ථාන කරන්න. පස්සේ කාලෙක දවස් 7-8 10ක්ම බුද්ධ උපස්ථානයට එන්නේ නැතුව හිටියා. ඉන් පස්සේ නැවත භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච දවසේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි පහුගිය දවස්වල ආවේ නැත්තේ කියලා. මේ තරුණ උපාසක මහත්තයා සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පහුගිය කාලේ විවාහ වුණා. ස්වාමීනි මම විවාහ වෙච්ච දවසේ ඉඳලම මම එක් කරගෙන ආපු මගේ බිරිඳ අයාලේ යන්න පුරුදු වෙලා. ඒ එදා ඉඳලම නොමනා හැසිරීමෙන් යුක්තයි. ඉතින් ඒ නිසා මට ගමට ඥාතීන්ට හිතවතුන්ට මූණ දෙන්න බැරි වුණා. ඒ නිසායි මම ආවේ නැත්තේ කියලා. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පෙරත් සංසාරේ ඔබ මේ වාගේ තත්වයන්ට මුහුණ දීලා තියෙනවා. එදත් ඔබට කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ මේ කාරණාව පිළිබඳව අවවාද කරලා තියෙනවා. ඒ අවවාද වලට කීකරු වෙලා හිතේ තිබිච්ච දුක, කේන්තිය යටපත් කරගෙන ඔබ මධ්‍යස්ත වුණා. නමුත් එදා මධ්‍යස්ත වෙච්ච ඔබ ආයෙත් ඒ මධ්‍යස්ත බව නැති කරගෙන. ඒකට හේතුව මොකක්ද? මේ සසර එක එක ආත්මේ අපි ලබාපු අත්දැකීම් භවයෙන් භවයට වැහිලා තියෙන නිසා. පින්නතුනි අපි සංසාරේ කොයිතරම් ඉගෙනගෙන නැද්ද? මේ ජීවිතවලත් ඉගෙන ගත්තා. මීටත් වඩා බොහොම ඉහළ මට්ටමින් පෙර භවයන් වල ඉගෙනගෙන හිටියා. මීට වඩා ඊටා උසස් රැකියාවල් වල නිරත වෙලා හිටියා. මීට වඩා ලොකු ආදායම් ලැබුවා. නමුත් ඒ ජීවිතෙන් සමුහරගෙන ආයතනක ඉපදුනාට පස්සේ අර පෙර ඉගෙනගත්ත දේවල් මොකවත් මතක නැහැ. ආයෙ මුල ඉඳලා ඉගෙන ගන්න ඕනේ. ආයෙ මුල ඉඳලා ಗುಣ පුරන්න ඕනේ. ආයෙ මුල ඉඳලා සමාජ සාරධර්ම හුරු පුරුදු වෙන්න ඕනේ. ආයෙ මුල ඉඳලා තිසරණියේ ඉඳලම බණ අහන්න පටන් ගන්න ඕනේ. පෙර හිටපු තත්වයන් එකක්වත් මතක නැහැ භවයෙන් වෙහිලා. එහෙනම් මේ පුරුෂයාටත් සඳහන් කරන්නේ ඔබට මේ කරුණ සඳහාම පෙරත් සත්පුරුෂයෝ ආවාද කරලා තියෙනවා. එහෙම සඳහන් කරාම භික්ෂුන් වහන්සේලාත් ඉල්ලීමක් කළා ස්වාමීනි මේ පෙර කාරණාවත් පැහැදිලි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අතීතේ දිසාපාමුක් ආචාර්යවරයා ළඟ හිටියා. ආචාර්යවරයාට ඊටාම හිතවත් අතවැසි පුරුෂයෙක්. ඒ පුරුෂයාත් පස්සේ කාලෙක ආචාර්යවරයා මුණ ගැහෙන්න එන්නේ නැතුව සෑහෙන කාලයක් හිටියා. නැවත දෙවනි වතාවේ මුණ ගැහෙන්න ආවහම එදා දිසාපාමුක් ආචාර්යවරයාත් මොහුගෙන් ඇහුවා පහුගිය කාලේ ආවේ නැත්තේයි කියලා. ඔහුත් මහණෙනි එදා සඳහන් කළේ ආචාර්යතුමනි මම විවාහ වුණා. මගේ බිරිඳ විවාහ වෙච්ච දවසේ ඉඳලම අනාචාරයන්ට පටන් අරගෙන. ඒක මගේ හිතවත් පිරිසට කියන්නත් බෑ. මට ඒ හින්දා නෑදෑයන්ට මිතුරන්ට මූණ දෙන්නත් බෑ. ඒ නිසායි මම එන්නේ නැතුව හිටියේ. එහෙම සඳහන් කරාම ආචාර්යවරයා මොහුට විශේෂයෙන් කරුණු පැහැදිලි කළා. සඳහන් කරනවා මේ කාන්තාව මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම සාධාරණ වස්තුවක්. ඒ පොදු වස්තුවක්. ඒ නිසා ඒ පොදු වස්තුවේ ස්වභාවය ඒකයි. ඒකට උදාහරණ 4ක් පෙන්වුවා. සඳහන් කරනවා මේ නාන තොට අපි නාන්න බහින තැන කාටවත් තහනම් කරන්න බෑ. එතන රජුරවන්ටත් නාන්න පුළුවන්, ඇමතිවරුන්ටත් නාන්න පුළුවන්, සාමාන්‍ය ගම්වැසියන්ට රටවැසියන්ට නාන්නත් පුළුවන්, උගත් අයට, දුප්පත් අයට, පොසත් අයට, කුලවත් අයට, කුලහීන අයට හැමෝටම
නාන මංකඩ පොදුයි. ඒ වගේම යන පාර මේ පාරේ අහවල් අය විතරයි යන්නේ කියලා තහනම් කරන්න බෑ. පාරත් හැමෝටම පොදුයි. ඒ විතරක් නෙමෙයි පින්නතින සුරාසැල. අහවල් බාර් එකට එන්න එපා කියලා කාටවත් තහනම් කරන්න බෑ. ඕනෑම කෙනෙකුට එතන සාධාරණයි. ඒ වගේම තමයි රැස්වීම ශාලාව. මේ ශාලාවේ රැස්වීම වලට සහභාගී වෙන්නේ අහවල් පන්ති අය, අහවල් ධනපතියෝ, අහවල් ඇමතිවරු, අහවල් කුලවතුන්. එහෙම තීරණයක් නෑ. රැස්වීම ශාලාව හැමෝටම සාධාරණයි, පොදුයි. මහණෙනි, ස්ත්‍රියත් හැමෝටම ඒ වාගේ සාධාරණයි, පොදුයි. නමුත් අපිට එහෙම සඳහන් කරාම එතන තියෙනවා සමාජ සාරධර්ම වලට පොදු පටහැනිතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කර්මය, කර්මඵලය, සාරධර්ම, යුක්තිය, අයුක්තිය ධර්මයෙන් මනාව පැහැදිලි කරලා තියෙනවා. මේ ධර්මයේ තුල යම් කාන්තාවක් හික්මුණා නම්, මේ ධර්මයේ තුල යම් කාන්තාවක් යම් සිල්පදයක් ගරු කරන්න පටන් ගත්තා නම්, ආන් ඒ සීලයට තියෙන ගරු බව නිසා, හික්මීම නිසා ඇය මේ පොදු භවෙන් මිදෙනවා. අනාචාරය අනේකින් මිදෙනවා. එහෙනම් හික්මුණ සීලය තුල සංවර වුණ තැනැත්තිය අනාචාරය යන්නේ නැහැ. සීලය ගරු කරන්නේ නැති, හික්මීම නැති ඕනෑම කාන්තාවක් Taman හිතුව විදිහට අනාචාරයට යොමු වෙනවා. එහෙමනම් අපි හැමෝම ඒක මහා බරපතල අකුසල කර්මයක් බව දැනගෙන ඒ අනාචාරයේ හැසිරෙන්නේ නැත්තේ සංවර වෙච්ච නිසා, හික්මුණ නිසා, සිල්පදයට ගරු කරපු නිසා. ඒ දේවල් වලට ගරු කරන්නේ නැත්නම් අපිටත් ඕනතරම් සමාජයට නිරාවරණය වෙන්න ඉඩ තියෙනවා, පුළුවන්කම තියෙනවා. මේ කාරණා ටික අර දිසාපාමොක් ආචාර්යවරයාගේ අතවැසියට එදා පැහැදිලි කරලා දුන්නාම ඔහු මේක හොඳට තේරුම් අරගත්තා. තේරුම් අරගෙන තමන්ගේ බිරිඳ පිළිබඳව තිබිච්ච අමනාපකම් අත්හැරියා. මධ්‍යස්ත වුණා. දින කීපයක් යනකම් බිරිඳ බැලුවා. පහුගිය දවස් වලට වඩා ස්වාමියා හරි වෙනස්. ඒ ඇයි කියලා හොයලා බැලුවා. ඇය දැනගත්තා මම පිළිබඳව තොරතුරු ආචාර්යවරයාට කීවට පස්සේ ආචාර්යවරයා මොහොත හොඳටම අවවාද කරලා. දැන් ඇයට ලැජ්ජාවක් ඇති වෙනවා. මම කවුද කියන එක ආචාර්යවරයා දැනගත්තා. ආන් ඒ ලැජ්ජාව නිසා ඇයත් මධ්‍යස්ත වුණා. ස්වාමියා ඉක්මවා නොයා හිටියා. බුදුරජාණන් වහන්සේ මෙදා දේශනා කරනවා මහණෙනි, ඒ අතවැසි පුරුෂයා වෙන කවුරුවත් නෙමේ, මොහුමයි. එදා මොහුගේ බිරිඳ වෙන කවුරුවත් නෙමෙයි, අද මෙයමයි. එදා මොහුට අවවාද කළ දිසාපාමොක් ආචාර්යවරයා වෙන කවුරුවත් නෙමෙයි, ලෞතුරා බුදු වෙච්ච මමමයි. එදත් මගේ අවවාදයෙන් හික්මුණ මොහු අද ඒක අමතක වෙලා. අදත් ඇයම විවාහ කරගෙන ආපහු ඇය නිසා දුකට සංతాපයටපත් වෙලා. එදා හික්මුණ කරුණු ටික මතක තිබුණා නම් අදත් ඔහු එහෙම්මම තමන්ගේ දුක නිමා ගන්නවා. නමුත් එදා පණිවිඩයේ භවයෙන් වැහිලා නිසා ආයෙත් අලුත් තැනක පටන් අරගෙන. මේක තමයි සංසාරේ හැටි. ඔබත් එහෙමයි, මමත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන පළවෙනි ජීවිතේ මේක නෙමෙයි. පෙරත් මේ විදිහේ වැඩසටහන් කරලා තියෙනවා. පෙරත් මේ විදිහට ඉඳගෙන බණ අහලා තියෙනවා. පෙරත් ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන අපි සිල්වත් ගුණවත් අය බවට පත් වෙලා දම්පැන් පූජා කරලා තියෙනවා. නමුත් අද ඒ අහපු බණ මොකවත් මතක නැහැ. අද ඒ සමාදන් වෙච්ච සිල් පිළිබඳව කිසි දෙයක් මතක නැහැ. අද දැන් ආයේ මුල ඉඳලා බණ අහනවා. ආයේ මුල ඉඳලා සිල් ගන්නවා.
නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේක දිගටම කරනවද කියලා. ඊළඟටත් ආයෙත් ඉපදිලා ආයෙත් මුල ඉඳලා පටන් ගන්නවද කියලා. එහෙම වෙනවා නම් මේ සංසාරේ නිමාවක් නැහැ. ආන් ඒ නිසා මේ කරුණු ටික පැහැදිලි කළා. ස්ත්‍රියට දුෂ්චරිතය කිලුටක්. ඒ වගේම දන් දෙන කෙනාට මසුරුකම කිලුටක්. දන් දෙන්න හිතෙනවා. අපි දන් දෙනවා. නමුත් සමහර දේවල් දෙන්න ගියහම තමන්ගේ හිත ඇතුළෙම ආපහු අදහසක් එනවා මෙච්චර දෙන්න ඕනේ මේ තරම් වටිනෙව්ව දෙන්න ඕනේ. ආන් එහෙම කිලුටක් එනවා. මට දන් දෙන්න ආසාව තියෙනවා. නමුත් අර කිලුට ඇවිල්ලා හරහට හිටලා මට කරදරයක් වෙලා. සමහරවිට දින ගාණක් ඒක කරදර කරනවා. මේක දෙනවද නැද්ද කියලා. අන්තිමට නොදීම අත්හරිනවා. නැත්තම් තර්ක කරලා තමයි මේක දෙනවා කියන තැනට එන්න වෙන්නේ. ඉතින් එහෙම තර්ක කරන්න උනේ මසුරුකම නිසානේ. ආන්නේ මසුරු සිත දන් දෙන පුජ්‍යලයන්ට හරි කරදරයක්, හරි කිලුටක්. අකුසල ධර්මය අපේ මෙලොවත් විනාශ කරනවා. පරලොවත් විනාශ කරනවා. මලාවේ පාපකා ධම්මා. එලවට මෙලවට දෙකටම කොහොමත් අකුසල් කිලුටක්මයි. හැබැයි මේ ඔක්කොටම වඩා අවිද්‍යාව කිලුටක්. මේ සියල්ලම අවිද්‍යාව නිසා. එතකොට මොකක්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන මනා අවබෝධයක් නැතිකම. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා යම් කාන්තාවක් අයාලි ගියා නම් පොදු වස්තුවක් හැටියට. ඇය මේ ජීවිතෙත් ඒක නිසා දුක් විඳිනවා. ස්වාමියාගෙන් ගුටි කන්න වෙනවා. පවුලේ අයගෙන් බැනුම් අහන්න වෙනවා. තවත් නොයෙක් තාඩන පීඩන වලට ලක් වෙන්න වෙනවා. ඇය පවුලින් අයින් කරනවා. මේ නොයෙක් අපහසුතාවයන්ට මේ ජීවිතෙත් පත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ නිරයේ ඉපදිලා ඇය ඒ සියල්ලටම වඩා භයානක දුක් ගොඩක් විඳිනවා. කටුඉඹුල් වගේ නිරයවල් වල අසීමාන්තිකව දුක් විඳිනවා. එතකොට ඇය මේ தത്വයටපත් උනේත් මේ ධර්මතාවයේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණේ නැති නිසා. දන් දෙන පුජ්‍යලයා ලෝභකම මුල් කරගෙන අපහසුතාවයටපත් වෙලා දෙන දානීය සීමා සහිත කරගත් හිතේ හැටියට දී ගන්න බැරි වුණේ මේ අවිද්‍යාවෙන් හින්දා. මේ සසර පව් රැස් කරම කටයුතු කළෙත් ඒ අවබෝධය නැති නිසා. අන්න ඒ නිසා දේශනා කළා යම් කෙනෙක් ළඟ කාමයේ තියෙනවා නම් රාගයේ තියෙනවා නම් ඒකට කියන්නේ සමුදය සත්‍ය කියලා. කාම රාග ක්‍රියාත්මක වෙනවා නම් ඒ සමුදය සත්‍යය. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? දුක්ඛ සත්‍යය. කාම රාග එහෙම නැත්නම් තණ්හාව. අර කාන්තාව ස්වාමියා ඉක්මවලා අයාලේ ගියේ තණ්හාව නිසානේ. තමන්ගේ තියෙන ආසාව වැඩි නිසා. රාගය පිළිබඳව දැඩි තණ්හාවක් තියෙන නිසා අයාලට යමු වුණා. ඒකේ ප්‍රතිඵලය අපි මුලින් සිහිපත් කළා වගේ මෙලවත් අනාරක්ෂිත ජීවිතයක් ඇයට තියෙනවා. අදත් සමාජය තුළ අපි ඒ වගේ දේවල් ඕනතරම් අහනවා, ඕනතරම් දකිනවා. සමහර අය ගහලා මරලා, සමහර අයට වෙඩි තියලා මරලා, සමහර අයට ගිනි තියලා මරලා, සමහර අය එල්ලලා මරලා, සමහර අය කපලා කොටලා මරලා. ඒ මේ වාගේ පසුබිම් තත්වයන් එක්ක. එතකොට ඒ එල්ලන, ගහන, මරණ, කපන, කොටන හැම වෙලාවෙම ඇයට තිබුණේ දරා ගන්න බැරි තරම් දුකක්. ඒ දුකට ඇය මූණ පෑවේයි ආන් අර තණ්හාව නිසා, පාලනය කරගන්න බැරි ආසාවක් තිබුණ නිසා.
එහෙමනම් තණ්හාව, කාමය, රාගය මේ ඔක්කොම අයිති වෙන්නේ සමුදය සත්‍යයට. ඒ සමුදය සත්‍ය නිසා විඳින්න සිද්ධ වෙච්ච හැම දෙයක්ම අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයට. යම් දවසක ඇය කල්පනා කළා නම් මම මේ කරගෙන යන වැඩි සමාජ සාරධර්ම වලට පටහැනි, සීලයට පටහැනි, හික්මීමට සංවරයට පටහැනි. ඒ නිසා මම සංවර විය යුතුයි, මම හික්මිය යුතුයි. එදා දිසාපාමොක් ආචාර්යවරයාගේ අතවැසියගේ බිරිඳත් ආචාර්යවරයා කාරණාව දැනගත්තා කියලා හික්මුණා. මෙදා මේ පුරුෂයාගේ බිරිඳත් බුදුරජාණන් වහන්සේ මම ගැන දැනගත්තා කියලා ඇත් සංවර වුණා. ඇය එදත් සංවර වුණා. නමුත් ඒක අමතක වෙලා මෙදත් ඇය අසංවර වුණා. නැවත භාග්‍යතුන් වහන්සේ දැනගත්තට පස්සේ සංවර වුණා. එතකොට ඒ සංවර වෙච්ච තැනැත්තිය මනාව සීලයක පිහිටලා කටයුතු කරනවා. ආන් ඒ සීලේ පිහිටියා කියලා කියන්නේ මාර්ග සත්‍යය. ආය සැරයක් ඒ අකුසල් වලට නොයා ගුණධර්ම සම්පූර්ණ කරගෙන සංසාරයෙන් එතර යන්න මාර්ගයට ළඟා වීමක් තමයි අකුසලයන්ගෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙනවා කියලා කියන්නේ. ඒක හරියටම සම්පූර්ණ කරාම සම්පූර්ණයෙන්ම අකුසල ධර්මයන් ප්‍රහීණය කරාම ඒක නිරෝධය, නිරෝධ සත්‍යය. මේ කාරණාවත් චතුරාර්ය සත්‍ය හැටියට මනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙම පැහැදිලි කරලා දේශනා කළා මේ අකුසල ධර්මයන් යටපත් කරනකොට කොහොමද කටයුතු කරන්න ඕනේ. ඒ නිසා දේශනා කළා නාදි වාසීති, පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති, අනභවං ගමීති. මෙන්න මේ ක්‍රම පහ යටතේ මේ උපදින හැම කෙලෙස් සිතක්ම, හැම අකුසල් සිතක්ම අපි යටපත් කරන්න ඕනේ. එහෙනම් නාදි වාසීති, පින්තුනි නාදි වාසීති කියලා කියන්නේ අපට ඇති වෙන අකුසල් සිත, රාග සිත, ද්වේෂ සිත, මෝහ සිත ඉවසන්න එපා. ඒකට අනුබල දෙන්න එපා. ඒක හිත ඇතුලේ උපදින්න ඉඩ දෙන්න එපා. උපදින්න ලෑස්ති වෙනකොටම ඒක හිතෙන් අයින් කරන්න. ද්වේෂය උපදින්න ලෑස්ති වෙනවනම් ඒ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දෙයක් කල්පනා කරලා ද්වේෂය පහ කරන්න. උදාහරණයක් හැටියටයි ද්වේෂය ගැන සඳහන් කළේ. මේ ද්වේෂය පිළිබඳව කරුණු දක්වනකොට ආඝාත පටිවිනේ සූත්‍රවල විශේෂ අවවාද සඳහන් කරනවා. අපිට යම් පුද්ගලයෙක් ගැන ද්වේෂයක් ඇති වෙනවා. හැබැයි ඒ පුද්ගලයාගේ වරදක් දැකලා තමයි අපිට තරහ එන්නේ. හැබැයි හැම මිනිහෙකුගේම ජීවිතේ වැරදි වලින් විතරක් පිරීලා නැහැ. හොඳ ගතිගුණත් තියෙනවා. ආන් ඒ නිසා එක උදාහරණයක් සඳහන් කළා. ස්වාමින් වහන්සේ නමක් පාරේ වඩිනවා. උන්වහන්සේ සිවුරක් හදාගන්න මග වැටිලා තියෙන රෙදි කෑල්ලක් තිබුණොත් ඒක අරගන්නවා. එතකොට උන්වහන්සේට හම්බ වෙනවා පාරේ තිබිලා රෙදි කෑල්ලක්. ඒ රෙදි කෑල්ල උන්වහන්සේ පාදයේ ඇඟිල්ලෙන් දිගාරිනවා. දිගෑරලා බලහම රෙදි කෑල්ලේ එක පැත්තක් හොඳයි. හැබැයි අනිත් පැත්ත ඉරිලා ගිහිල්ලා, දිරලා ගිහිල්ලා නරකයි. උන්වහන්සේ කරන්නේ රෙදි කෑල්ල දෙකට ඉරලා හොඳ නැති ඉරුණ පැත්ත අහකට දානවා. හොඳ ටික අරගෙන යනවා. අපේ හිතේ යම් පුද්ගලයෙක් ගැන ද්වේෂයක් උපදිනවා. ඒ ද්වේෂය ඇති වෙනකොට මම දන්නවා මේ ද්වේෂයට මගේ හිතේ ඉන්න ඉඩ දුන්නොත් මේක බලවත් වෙලා කොතනින් කෙරවල වෙයිද දන්නේ. ඒ නිසා වහාම මේ ද්වේෂය අයින් කරගත්තොත් වෙන්න තියෙන අපරාධයක් වළක්වා ගත්තා වෙනවා. රැස් වෙන ලොකු අකුසල කන්දකින් බේරුණා වෙනවා. ඒ හින්දා ඔහු ගැන ද්වේෂයක් ඇති වෙනකොට ඔහුගේ තියෙන යහපත් දෙයක් ගැන කල්පනා කරනවා. හොඳ වැඩක් ගැන කල්පනා කරනවා.
වැඩපොළ පවරහම ඔහු සැලකිල්ලක් දක්වන්නේ නැති වුණාට ඔහු පෞද්ගලිකව මට ඊටාම හොඳ සේවකයෙක්, මට කීකරු සේවකයෙක්, මෙන්න මේ වාගේ ಗುಣ ඔහු ළඟ තියෙනවා කියලා කල්පනා කරලා අර උපදින ද්වේෂය යටපත් කරලා ඔහුට හොඳින් අවවාදයක් කරන්න පුළුවන්. ආන් ඒ නිසා සඳහන් කළා ද්වේෂය හිතට ආවහම ඒකට හිතේ ඉඳ ඉඩ දෙන්න එපා. ඉවසන්න එපා. ඒකට කියනවා නාදිවාසීති කියලා. ඉඳ ඉඩ දෙන්න එපා. ඊළඟට පජහති. හිතට ද්වේෂය ආව කියලා දැනගත්ත ගමන්ම එයා ඉවත් කරන්නම කටයුතු කරන්න ඕනේ. ඉඳ ඉඩ දුන්නොත් එයා හිත ඇතුලේ පැලවෙලා පදිංචි වෙන්න පටන් ගන්නවා. පදිංචි වෙලා නිකන් නෙමෙයි වේගෙන් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අයින් කරන්න අමාරුයි. අපි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපනකම් බලන්න ඉන්න එපා කියලා. ආන් ඒ වගේ සුළු තැනින්ම කඩලා අයින් කරලා දාන්න. පජහති. පින්නතේ විනෝදේති. එහෙම අයින් කරලා තියන්නත් එපා. අයින් කළාලා ළඟ තියාගන්නත් එපා. දුරින්ම දුරු කරන්න. නැත්තටම නැති කරන්න. ඈතටම දාන්න. අපි කියමු එහෙම ක්ලේශයක් ආවා අපි යටපත් කළා. හැබැයි ආයෙ එන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනවත් හිතන්නේ නැතුව එක්ක ධර්ම කාරණාවක් මෙනෙහි කරනවා. නැත්තම් බුදු ගුණයක් මෙනෙහි කරනවා. එහෙම නැත්තම් වාඩි වෙලා බණ ටිකක් අහනවා. එතකොට අර ටික ඔක්කොම ආයෙ අමතක වෙලා යනවා. දුරින්ම දුරු කරලා දාන්න. හැබැයි ඒ දුරින්ම දුරු කෙරුවත් ආයෙත් පස්සේ එන්න පුළුවන්. ආන් ඒ නිසා සඳහන් කළා නාදිවාසීති. විනාශ කරලා දාන්න. මගේ හිත ඇතුලේ උපදින්න දෙන්නේ නැතුව විනාශ කරන්න. හැබැයි එහෙම විනාශ කළාට දවසක් දෙකක් තුනක් සතියක් මාසයක් ගිහිල්ලා ආපහු වෙන්න පුළුවන්. සර්පෙක් වාගේ සතෙක් සමහර වෙලාවට ඈතට ගෙනහිල්ලා විසි කරලා එනවා. ඒත් ආපහු එනවා. සමහර සත්තු මරලා දැම්ම කියලා අයින් කළාට පස්සේ කාලේ ආයෙත් පණ උපදිනවා. සමහර ගහක අතු කපලා විසි කරලා දැම්මහම ටික දවසක් වේලිලා තිබිලා ආයෙ එතන පැලවෙනවා. ආන් ඒ වාගේ තත්වයකට එන්න පුළුවන්. ආන් ඒ නිසා සඳහන් කළා අනභවංගමීති. නැත්තටම නැති කරන්න. දුරින්ම දුරු කරන්න. නැවත නූපදින තත්වයටම පත් කරන්න. පින්නතරි මේකට හොඳ උදාහරණ. සමහර වෙලාවට අපි කියමු වැලි ගොඩක් තියෙනවා. අපි ගෙදරට ගෙනාපු වැලි ගොඩක්. ඉතින් මේ වෙනදා ගෙනාපු වැලි වලට වඩා මේ වැලි ගොඩ දැක්කම හරි සතුටුයි. හොඳ වැලි, පිරිසිදු වැලි. ඒ නිසා අපි වැලි ටික අතට අරන් අනික් අයටත් පෙන්නනවා. සමහරවිට බාසුන් නැහලටත් පෙන්නනවා අද වැලි එක හොඳයි නේද? හරි ෂෝක් වැලි එක. දැන් වැලි ගොඩ ගැන අපිට තියෙන්නේ පුදුම පැහැදීමක්. ඒ වැලි ගොඩ ගැන මොන තරම් පැහැදීමක් තිබ්බත් බැරි වෙලාවත් ඒකෙන් වැලි අහුරක් කවුරු හරි කටට දැම්මොත් හොඳ වැලි කියලා අපි ඒක කටේ තියාගෙන ආපහු ඉන්නවද? ඒක වහාම තූ කියලා අහකට දානවා. අහකට දාලා වතුර ගෙනල්ලා ආපහු කට හොඳට හොදලා නැවත අමුක් කර බලනවා කොහේ හරි වැලියට තියනවද කියලා. අයින්ම කරලා දානවා වැලි. එතකොට මැස්සේ කදිසියේ කටට ගියොත් මේසේ උඩ පිඟානේ හැමතැනම වැස්සෝ ඉන්නවා. නමුත් මැස්ස කටට ගියොත් පුදුම පිළිකුලක් තියෙනවා. ආන් ඒ වගේ තමයි මේ අකුසල ධර්මත්. ඒ වැලි යම්සේ අකමැත්තෙන් ප්‍රහාණය අයින් කළාද කටට මැස්ස ගියහම කට හොදලා කෙල ගහලා යම්සේ මුඛය නැවත පිරිසිදු කරගත්තද අන්න ඒ වගේ මේ අකුසල ධර්මත් ඈතටම දාන්න. දුරින්ම දුරු කරන්න. ආයේ ළඟ නූපදින තත්වයටමපත් කරන්න. ඒකටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අනභවංගමීති. හටගන්න කොහොමවත් දෙන්න එපා. මාර්ග ප්‍රඥාවෙන් නැත්තටම නැති කරපු දවසට අපි කියනවා රහත් වුණා කියලා. එතකොට ආයි කවදාවත්ම මේ ක්ලේශ ධර්ම අපි ගාව උපදින්නේ නැහැ. ඒ ක්ලේශ අපි ගාව නූපදින තත්වයටම පත් කරන්න හැම වෙලාවෙම වීරිය වඩන්න ඕනේ. ඒ කෙලෙස් අපි ගාව නූපදින්න නම් කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව හැම වෙලාවෙම
කුසල ධර්මයන්ම රැස් කරන්න ඕනේ. යම් කෙනෙක් කුසලයෙන් පෝෂණය වෙනවා නම් ඒ කුසල් වලට තියෙන පුදුමාකාර ශක්තියක්. කුසලයට තියෙන බලය පාපයට කවදාවත් නැහැ. කුසල් හරි ප්‍රබලයි. පින්නතනේ අකුසල් එච්චර ප්‍රබල නැහැ. අපි කෙනෙකුට පින් දෙන්න ගියහම අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන් ඕන තරම්. අපි කියමු දානයක් දෙනවා කියලා. දානයක තියෙනවා పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව කියලා. పూర్ව චේතනාව ඇති වෙන්නේ අවුරුදු ගානකට කලින් වෙන්න පුළුවන්. අපි පින්කම සැලසුම් කරලා ඒ විදිහට නොඑක් ආකාරයෙන් කාරණා හිතා මේ පින්කම සාර්ථක කරගන්න හිතන හැම වෙලාවෙම අයිති වෙන්නේ పూర్ව චේතනාවට. ඒක අවුරුදු ගානක ඉඳලා එන සැලැස්මක්. මුංචන චේතනාව කියලා කියන්නේ සියල්ලම සම්පූර්ණ කරලා දානෙ දෙන අවස්ථාව. හැබැයි ওই හැම වෙලාවෙම අපි ළඟ කුසල්ම තියෙනවා කියලා කාරණාවක් නැහැ. සතුටින් පින්කම සංවිධානය කරනකොට සෝමනස්ස සහගතයි. සතුටුයි. හැබැයි පින්කම සංවිධානය කරගෙන යනකොට මුදල් වල අඩුපාඩු වෙනවා. ආයේ එතකොට පසුබෑමක් ඇති වෙලා දුකක් ඇති වෙනවා. සමහරලාට අපි පින්කමට වැඩමවා ගන්න බලාපොරොත්තු වෙනකොට අපි નિયમિત කර දිනෙට ස්වාමින් වහන්සේලාට වඩින්න හැටියක් නැහැ. සමහරලාට වෙන ආරාධනාවක් බාර අරගෙන ආයෙත් හිතේ පසුබෑමක් ඇති වෙනවා. නැවත වතාවක් ආයෙ සත්පුරුෂයෝ හම්බ වෙනවා. ආයෙත් සත්පුරුෂයෝ අපිට අවවාද කරනවා. එතකොට ආයෙත් හිත පිපිලා ආයෙත් බොහොම සතුටටපත් වෙලා ආයෙත් කටයුතු පටන් ගන්නවා. මෙහෙම කුසල් අකුසල් අතර දෝලණය වෙවි තමයි పూర్ව චේතනාව තියෙන්නේ. ඊට පස්සේ දාන පින්කම සංවිධානය කරගෙන අද දම් පූජා කරන දවසේ. එතකොට ටිකක් දැන් දන් දෙන වෙලාව පහු වෙන්න එනවා. දැන් තියෙන්නේ ලොකු කලබලයක්. සමහරලාට අනික් අයට ඉක්මන් කරන්න කියනවා, අනික් අයට කෑ ගහනවා, වතුර ටික ගේන්නේ නැතිකොට බරක් වෙනකොට ගේන් තියනවා. දැන් ආයේ කුසල් අකුසල් අතර මේක දෝලණය වෙවි තියෙනවා. මේ පින්කම పూర్ව චේතනා, මුංචන චේතනා මේ දෙපළ සම්පූර්ණ වෙනකොට අපි මේ දානේ දුන්නේ මොන වාගේ සිත් වලින්ද කියන කාරණාව අපි හරියටම දන්නේ නැහැ. කුසල් සිත් විතරක්ම නෙමෙයි තිබුණේ. හොඳ විදර්ශනාවක් තිබුණා නම් තමයි දන්නේ මොන සිත්ද ඉපදුනේ කියලා. නමුත් පින්නතුනේ ওই పూర్ව චේතනාවයි මුංචන චේතනාවයි දෙකම අයිති වෙන්නේ දානමය පුණ්‍ය ක්‍රියාවට. ඊළඟට අපර චේතනාව තියෙනවා. දැන් පින්කම කරලා ඉවරයි. ඒකට කියන්නේ දානමය පුණ්‍ය ක්‍රියාව කියලා. දැන් මම විටින් විට පින්කම ගැන කල්පනා කර සතුටු වෙනවා. සතුටු වෙවි මම පින් දෙන්න බලාපොරොත්තු වෙච්ච අයට පින් දෙනවා. ඒකට කියන්නේ පත්ති දාන කියලා. ඒකට එතන පත්ති දාන කියලා කිව්වේ මම කරගත්ත පින අනිත් අයට අනුමෝදන් කරනවා. එතකොට එක පිනක් කරාම කොච්චර ප්‍රමාණයකට පින් දෙන්න පුළුවන්ද? ඒකේ සීමාවක් නැහැ. එක මහ පිනක් කරගත්තාම ඕන තරම් පින් දෙන්න පුළුවන්. හැබැයි පින් දුන්නා කියලා මම කරපු පින අඩු වෙනවද? ඒක කවදාවත් අඩු වෙන්නේ නැහැ. අපි එක දානයක් දීලා මෙතනත් විශාල පිරිසකට පින් දෙනවා. පින් දීලා අපි දවසක යනවා මහසෑය වඳින්න. ගිහිල්ලා වැඳලා මහසෑය ආරක්ෂා කරන පුණ්‍යවන්ත දිව්‍ය රාජයාගේ ඉඳලා මහසෑය ළඟ ඉන්න සියලුම දෙවියන් අරමුණු කර පින් දෙනවා. ඊට පස්සේ යනවා මහ බෝධිය ළඟට. මහ බෝධිය ආරක්ෂා කරන මහ දෙවියන්ගේ ඉඳලා එතන ඉන්න සියලුම දෙවියන්ට අපි පින් දෙනවා. ඊට පස්සේ අපි යනවා සෝමාවතියට. එහි ගිහිල්ලා එතනත් ඉන්න සියලුම දෙවියන්ට පින් දෙනවා. සේරුවාවිල ගිහිල්ලා එතන ඉන්න සියලුම දෙවියන්ටත් අපි දුන්න දානේ මතක් කරලා පින් දෙනවා. දැන් අපි කියමු දැන් අපි 100 වතාවක් පින් අනුමෝදන් කළා. මේ දුන්න දානේ අරමුණු කරලා 100 වතාවක් පින් අනුමෝදන් කළා. එතකොට අපි පින්කම් කීයක් කරලාද? පින්කම් 101ක් කරලා. ඒ 100 වතාවක්
පත්ති දාන කරලා. එතන පින්කම් 100යි. මහසෑය ළඟ 1යි, මහ බෝධිය ළඟ 1යි, සේරුවාවිල 1යි, සෝමාවතී 1යි, පින්කම් 100යි. නමුත් ඒ ඔක්කොම පින් අනුමෝදන් කරන්න කරපු පළවෙනි පින්කමයි පින්කම් 101යි. එතකොට එක පින්කමකින් කොච්චර පින් දෙන්න පුළුවන්ද? හැබැයි කාටවත් පුළුවන් වුණාද තමන් කරපු එක පවක්වත් තව කෙනෙකුට බෙදලා දෙන්න? පව් බෙදන්න බෑ. අපේ ශාසනයේ හිටපු උත්තර සාමණේරයන් වහන්සේ එක උදාහරණයකට සුමේද බුදුරජාණන් වහන්සේ ළඟ කිනිහිරි මල් 3ක් පූජා කරලා මහා කල්ප 30000ක් දෙව්ලොවයි මනුලොවයි විතරයි සැරිසරන්නේ. මහා කල්ප 30000ක් පූජා කළේ මල් 3යි. පින්නතනේ ආනන්තරීය පාප කර්මයක් කරලා කල්ප 30000ක් නිරේ පැහැිනවා කියලා කතාවක් නෑනේ. එක්ක මහා කල්ප එකයි. එහෙම නැත්නම් අන්තර් කල්පයක් දෙකක්. තව විශේෂය. එයින් එහාට නම් දුක් විඳ කියන කතාවක් කතා කරන්නේ. ඒ තමයි පව් අතර කරන්න තියෙන ලොකුම පාප කර්මය කරලත් නිරේ වැටුනොත් මහා කල්පයක් දුක් විඳිනවා. නමුත් මල් 3ක් පූජා කරලා මහා කල්ප 30000ක් දෙව්ලොවයි මනුලොවයි සැප විඳිනවා. එතකොට පවට වඩා පින කොයි තරම්නම් උසස්ද? පින කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? එතකොට මේ පින හැමෝටම කරන්න පුළුවන්ද? හැමෝම පින් කරනවා. හුඟක් අයට සම්මා දිට්ඨිය නැහැ. බෞද්ධ නොවිච්ච තවත් හුඟක් හොඳ අය ඉන්නවා. අපේ ශාසනය අපි කතා කරන පෘථග්ජන සීලවන්ත අය අන්‍ය ශාසනවල ඕන තරම් අපේ පින්නතුන් ඇසුරු කරනවා. අපි කියනවා ඒ අය බෞද්ධ නුවණට ඊටාම හොඳ ගුණවත් අය කියලා. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන අය කියලා. නමුත් තිසරණ නැහැනේ. එහෙනම් ඒ කාන්තේම නිත්‍ය වශයෙන්ම පන්සිල් ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් නැහැනේ. කාටවත් කරදර කරන්නේ නැහැ. ඒ වුණාට සමහරලාට ගෙදරට එන කැරපොත්තා වුණා ඒ වාගේ සත්තු හරි මරලා දානවා. නමුත් දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පොරොන්දු වෙච්ච අපි කවදාවත් එහෙමවත් කරන්නේ නැහැ. එහෙමනම් අර හොඳ අයත් අන්‍ය ශාසනවල හොඳ අයත් දන් දෙනවා. ඒගොල්ලොත් දන් දෙනවා. ඒගොල්ලොත් බලු කපුටන්ට හරි දන් දෙනවා. ඒ වගේන් ඒගොල්ලන්ටත් ඕන තරම් කුසල් ලැබෙනවා. නමුත් පින්නතිනේ මේ වාගේ කරුණු කාරණා දැනගෙන කර්මයයි කර්මඵල විශ්වාසයයි මනාව පෙරදරි කරගෙන දන් දෙන්න අවස්ථාවක් ඒගොල්ලන්ට ලැබිලා නැහැ. නමුත් බෞද්ධයේ සම්මත පෞල් පරිසරයක ඉපදිලා අපි සිද්ධ කරගන්න තරම් කුසල් රැස් කරගන්න මේ ලෝකේ වෙන කාටවත් පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒ වාගේ පරම භාග්යක් බුද්ධෝත්පාද කාලයක සම්මාදිට්ඨිකව ඉපදිලා ලබලා තියෙන මේ මොහොතේ මේ ගාථා රත්නයේ මුලින් සඳහන් කළා වගේ ඒ පරම අකුසල කර්මයන්ට එළඹෙන්නේ නැතුව කටයුතු කරන්නත් අපි ආරක්ෂා වෙන්න වග බලා ගන්න ඕනේ. පෙරත් ඕන තරම් බුද්ධ ශාසනවල අපි ඉපදුනා. පෙරත් ඕන තරම් බුද්ධ ශාසනවල අපි දන් දුන්නා. පෙරත් ඕන තරම් බුද්ධ ශාසනවල අපි බණ ඇහුවා, අපි බණ කීවා. නමුත් තවත් අපි බණ අහනවා. මේ ලැබිච්ච උතුම් අවස්ථාවක නැවත හිතන්න ඕනේ. තවත් එහෙම ඉපදී බණ අහ ඉස්සරහට යනවද? එහෙම නැත්නම් අහපු ධර්මයේ ජීවිතයට වඩා ප්‍රායෝගික කරගෙන මේ ධර්මය තුලින් උසස් ඵලයක් හොයාගන්න මේ අවස්ථාවේ වීරිය වඩනවද කියන කාරණාව තීරණය කරන්න ඕනේ. නැත්නම් සංසාරේ දිගටම යනවා විතරයි. ඒ දිගටම යන ගමනේ හැමදාම මේ විදිහට පින් කරන්න අවස්ථාවක් එනවමයි කියන කාරණාවක් නැහැ. අබුද්ධෝත්පාද කාලවල ඕන තරම් උපදිනවා. අසත්පුරුෂයන්ගේ පාප මිත්‍රයන්ගේ ඇසුරට ඕන තරම් ලක් වෙනවා. ඒ ලක් වෙලා සතර අපායේ උපදින්න හදාගන්න අවස්ථාවලුත් ඕන තරම් තියෙනවා. මේ ජීවිතෙත් මේ හිටියට පෙර භවවල කරපු අකුසල කර්මයන් නිසා
සතර අපායට යන්න පෙර කරපු අකුසල් තාමත් අපි නිරේට ගෙනියන්න බලාගෙන ඉන්නවා. එහෙම කරපු අකුසල් කොච්චර තියෙනවද කියන කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කළා මහා සාගරයේ අබ පියල්ලකින් ඉස්සොත් මොන තරම් ප්‍රමාණයක් ඉහින්න වෙයිද? මහා සාගරයේ හිස් වෙයි කොයිතරම් ප්‍රමාණයක්ද අබ පියලි? එක අබ පියල්ලකින් මැන දැම්මොත් අනිත් පැත්තට කී පාරක් වතුර අයින් කරන්න වෙයිද? ආන් ඒ ප්‍රමාණයට වැඩිය අපි ගාව පෙර කරපු අකුසල් තාම තියෙනවා කියලා. තුන්වෙනි භවයේ ඉඳලා නිවන් දකින අතරතුර විපාක දෙන්න. මේ ජීවිතේ අපි කොච්චර හොඳ වුණත් පෙර කරපු අකුසල් ඕන තරම් තියෙන බව පැහැදිලි කරනවා. අපි සඳහන් කළානේ උත්තර සාමණේරයෝ ගැන. කල්ප 30000ක්ම දෙව්ලොවයි මනුලොවයි. අන්තිම ආත්මේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒක අන්තිම ආත්මේ. මනුලොව ඉපදුනහම රත්තරන් පාටයි. කිනිහිරි මල් පූජා කිරීමේ පින තව තියෙනවා. ඉතින් ඒක ඇමතිවරයෙක් යෝජනාවකුත් කළා තරුණ වයසේදී තමන්ගේ දුව විවාහ කරගන්න කියලා. ඒ විවාහයත් ප්‍රතික්ෂේප කරලා තමයි මහාන වුනේ. මහාන වෙලා සරියුත් මහරහතන් වහන්සේ ළඟ එක දවසක් ඇහුව ස්වාමීනි අසනීපයක් වගේ නේද? රහතන් වහන්සේ සඳහන් කළා අසනීපයක් තියෙනවා. මං එහෙනම් බෙහෙත් හොයාගෙන එන්නම්. පාන්දරම පිටත් වෙලා යන ගමනේ තනක පාත්‍රයේ බිම තියලා වතුර කඩක මූණ සෝද ගන්න ගියා. නගරේ හොරකම් කරපු හොරු රත්තරන් පොදියත් අරන් දුවනවා. රාජපුරුෂයොත් එළවනවා. පාත්‍රය දැක්කා. රත්තරන් පොදිය පාත්‍රයට දාලා දිව්වා. මූණ සෝදගෙන ගල ගොඩට ඇවිල්ලා පාත්‍රය අතට ගන්නකොට රත්තරන්. වටපිට බලනකොට රාජපුරුෂයොත් එතනමයි. එහෙනම් දැන් හොරා අතට මහු වෙලයි තියෙන්නේ. සාමණේරයන් වහන්සේ අරගෙන ගියා. එදා එතන හිටපු ප්‍රධාන මුලාදෑනියා හරියටම මේ සාමණේරයන්ට ගිහි කාලේ දුව දෙන්න කතා කරපු ඇමතිවරයා. එදා උත්තරත් එක තරහ වෙලයි හිටියේ දුව ගත්තේ නැහැ කියලා. ආන් ඒ නිසා සඳහන් කළා මගේ දුවත් එපා කියලා දාලා ගියපු මොහු එහෙනම් දැන් කරන්නේ මේ වැඩේ වෙන්නේ. අය මොකවත් විමසුවේ නැහැ. නගර දොරටුවෙන් එළියේ කොහොඹ ලීයක උල තියන්න කිව්වා. රාජපුරුෂයොත් අරගෙන ගිහිල්ලා උල තිබ්බා. සරියුත් මහරහතන් වහන්සේට ඒක ආරංචි වුණා. ඒ සැනින්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. අපරිමිත බුද්ධ ලීලාවෙන් සුගන්ධ කුටියෙන් එළියට බැස්සේ උත්තර සාමණේරයන්ගේ සංසාරයේ අවසාන භවයේ මේක බව දැනගෙන. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සුවිශේෂී පරිසර වෙනස්කම් එක්ක මිනිසු ලක්ෂ ගණන් පාරට බැහැලා. බුදුරජාණන් වහන්සේ උත්තර සාමණේරයෝ ළඟට වැඩලා ෂඩ්වර්ණ බුද්ධ රශ්මි විහිදුවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ මේ නිය මණ්ඩල වලින් රන්වන් පාට ආලෝකයේ විහිදෙනවා. එහෙම ආලෝකයේ විහිදි තියෙන ශ්‍රී හස්තය මේ සාමණේරයන්ගේ හිස මත තියලා සඳහන් කළා සාමණේරය මේක තමයි සංසාරේ හැටි. නමුත් මේක උඹේ අන්තිම ආත්මය. මීට කලිනුත් ආත්ම 500ක් කොහොඹ උලකම උල තිබ්බා. භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි හේතුව සඳහන් කළා ඈත භවයක ගම් දරුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා කොහොඹ කීරක් අරගෙන විනෝදෙට මැස්සෙක් උල තිබ්බා. කොහොඹ කීරකයි උල තිබ්බේ. ආන් ඒකයි ආත්ම 500ක් කොහොඹ උලක් උඩ ඉඳගන්නේ. තවත් කරුමයක් තියෙනවා. පෙර භවයක තමන්ගේ අම්මත් එක්ක රණ්ඩු වුණා. එදා කේන්තියට අම්මට කිව්වා මට පුළුවන් වුණ දවසක මං ඔබ උල තියනවා කියලා. වචනයක් කිව්වේ. උල තිබ්බේ නැහැ. අම්මට කියපු ඒ වචනේ ඒ තරම්ම බලපෑවා කියලා සඳහන් කළා. එතකොට මව්පියෝ කවුද කියලා ආපහු හිතන්න ඕනේ. එතකොට කල්ප 30000කට හුඟක් කලින් මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ආත්ම 500ක්ම උඩ ඉඳගත්තා නම් ඒ කල්ප 30000කට කලින් මොකද කල්ප 30000ක්ම දෙව්ලොවයි මනුලොවයි. ඒ කාලේ මේ වාගේ අපහසුතාවයකටපත් වුණා කියලා සඳහන් නැතත්
සංසාරේ පෙර කරගත්ත කර්මයේ අත් නොහැර පස්සෙන් එන හැටි. ඒකයි සඳහන් කළේ ඔබ කළපු කර්මත් මම කරපු කර්මත් අද හොඳ වුණාට පෙර ඕන තරම් තියෙනවා. දුක සැප මිශ්‍රව මේ සංසාරේ අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා වහ වහ භයානක සසරෙන් එතර වෙන්න මිසක් මේ සංසාරේ තව සුගතිගාමී වෙවි සැප විඳීම යන විඳම යනවා කියන කාරණාවක් නම් නැහැ. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සංසාරයෙන් එතර යන්නම අපි හැමෝම වීර්ය වඩන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. ඒකට ලැබිච්ච හොඳ අවස්ථාවක් අපිට තියෙන්නේ. මේ අවස්ථාව හෙට මට නැති වෙන්න පුළුවන්. අද රෑ වෙනකොට මට නැති වෙන්න පුළුවන්. හදිසියෙ අසනීප වෙයි, මැරිලම වැටෙන්නත් පුළුවන්. ලෙඩ ඇඳක දවස් ගාණක් දුක් විඳලා මැරෙන්නත් පුළුවන්. හදිසියෙ අද ලෙඩ වෙලා රෝහලට අරන් ගියොත් අපි කවුරුවත් හිතන්නේ නැහැ ආපහු ගෙදර එන්නේ නැහැ කියලා. අපි යන්නේ ඇත්තටම ආපහු ගෙදර එන්න. සාමාන්‍ය වාට්ටුවේදී තව ටිකක් අසනීප වෙනවා. ඊට පස්සේ අපි දැඩි සත්කාරයකට දානවා. ඒ අරන් ගියාම වෙන බාහිර දේවල් මොකවත් පේන්නේ නැහැ. පියවි හුළඟ ඇඟට වදින්නෙත් නැහැ. අහස පේන්නෙත් නැහැ, පොළොව පේන්නෙත් නැහැ. ගහකොළ පේන්නෙත් නැහැ, ඉරහඳ පේන්නෙත් නැහැ, මහ පොළොව පේන්නෙත් නැහැ. පරිසරයේ පියවි පරිසරයේ මොකවත්ම පේන්නේ. නමුත් මේ පරිසරයෙන් ඒ ඇතුළට යනකොට කවදාවත් හිතුවද ආයි මේ එළියට ඇවිල්ලා මේ පරිසරය දකින්නේ නැහැ කියලා? එහෙම අදහසක් තිබුණෙම නැහැ. නමුත් එතන ඇඳ උඩ බොහොම වේදනා විඳ විඳ අර බිත්ති හතර දිහා විතරක් බලාගෙන ඉන්නකොට මතක් වෙන්න පටන් ගත්තොත් ධර්මයක් තිබුණා. තුනුරුවන් වැඩ හිටියා. ඒ තුනුරුවන් සරණ ගිහිල්ලා පිනක් කරගත්තේ නැති අපි දුර්ලභයි කියලා දේශනා කළා මනුස්ස ජීවිතේ. භයානකයි කියලා දේශනා කළා සතර අපාය. ඒ සතර අපායෙන් මිදෙන්න මෙහෙම කටයුතු කරන්න කියලා අනුශාසනා කරලා තිබුණා. මට දුර්ලභ ජීවිතෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා කියලා හිතුනොත් ඒ පුද්ගලයා මැරෙන්න ඉස්සරලා ඉන්නේ මහ පුදුම නිරේක. ලොකු දුක්ඛන්දරාවක්. නමුත් මේ වාගේ මහ පිංකම් සිද්ධ කරගෙන තිබුණාම හිතා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවලකින් ජීවිතේ පිරීලා තිබුණාම එතකොට මතක් වෙන්නේ මම මේ ශාසනයක කරගත යුතුයි කියන හොඳ මහ පිංකම් ගොඩක් සම්පූර්ණ කරගත්ත කෙනෙක්. දැන් අපි පිනක ප්‍රබලතාවය ගැන ටිකක් දැනගත්තා. ඒ ගැන හිත සතුටු වෙන කෙනා හොඳටම දන්නවා මේ කායික වේදනාවෙන් දැන් මම පීඩා වින්දත් තව ටිකකින් මේ ඇඳ උඩ මැරිලා ගියත් මීට වඩා හොඳ තැනක ඉපදිලා තව ගුණ පුරන්න අවස්ථා හදාගන්න මම මෙතෙක් ජීවිතේ ඵල නෙලලා තියෙනවා කියලා හිතන කෙනා ගොඩක් සතුටු වෙනවා. එහෙමනම් පින්නතුනි මුලින් සඳහන් කළ විදිහට සසර දිගටම අරන් යන්නේ අවිද්‍යාව. පුළුවන් තරම් වීරිය වඩලා ඒ අවිද්‍යාවෙන් අත මිදිලා පිළිවෙලින් දුක්ඛ සත්‍ය නැති කරලා සමුදය නිරෝධ මාර්ග දැන් මාර්ග සත්‍යයෙන් නිරෝධ සත්‍ය දැකලා සංසාරයෙන් එතර යන්න කටයුතු කරගන්න ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ සංසාරයෙන් මිදෙන්න මේක හොඳ අවස්ථාවක් බවට පත් කරගන්න අපේ පින්නතුන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධම්මනදීතිත්ත ධර්මදේශනා මාලාවේ මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ දීපලාල් විජේරත්න මැතිතුමා. විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා දුක් විඳින ජනයන් සසරෙන් එතරට යැවීම ඒ සඳහා මම්පෙත් විවර කර දෙමින් දහම් නැමැති දිව්‍යමය ඔසුවෙන් අපට සංග්‍රහ කරන අප කල්යාණ මිත්‍ර අවසරයි ගෞරවනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට කියලා බොහෝම සත්පුරුෂයින් හැටියට
අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් අපට ආශිර්වාද කරනවා. අද දින දායකත්වයේ දරමින් කොළඹ 116න් 1 ලේක්පාරේ පදිංචි දීපලාල් විජේරත්න මහත්මයාට ජූනි මාස 26 වෙනි දිනට 54 වන ජන්මදිනයේ සැමරූ ඉමාලි ප්‍රියංජලා විජේරත්න මහත්මියටත් ශේනුකී විජේරත්න දියණියටත් නිසිත් විජේරත්න සහ ෂෙවින් විජේරත්න පුතණුවන්ටත් සුජීවත්ව සිටින තම මෑණියන් හේමා ජයසිරි මහත්මියටත් මෙම ධර්ම දානමය කුසලයේ ආශිර්වාදය හේතු වේවා. පින්කමක් කර ගැනීමට ධර්ම දානමය කුසලයේ ආශිර්වාද පින්කමක් කර ගැනීමට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරනවා. දේශප්‍රිය මහත්මයාටත් ජූනි මාස 26 වන දිනට 45 වන ජන්මදිනයේ යෙදුන ප්‍රියංකා රණසිංහ මහත්මියටත් දූවරුන් දෙදෙනාටත් ආශිර්වාද කිරීමට මෙම පින්කමෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් කරනවා. විශේෂයෙන් අපවත් වී වදාළ අප නායක මාහිමි ගරු දරණාගම කුසල ධම්ම මාහිමිපාණන් වහන්සේට මේ රැස් කළ පින් අඩු නැතුව අනුමෝදන් කරන බව සිහිපත් කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ අප සැමගේ නමින් මියගිය ඥාති මිත්‍රාදීන්ට මේ සියලුම පින් අනුමෝදන් වේවා. ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ අකණ්ඩ පැවැත්මට මෙම මහා පුණ්‍ය සම්භාරයේ ආශිර්වාදයක් වේවා. අද දින ධර්ම ශ්‍රවණය සඳහා එක් වූ අප කල්යාණ මිත්‍ර ඔබ සියලු දෙනාටමත් අපටත් මේ මහා පුණ්‍ය සාගරය කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් ලබන්නට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අපි විසින් රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසලයක් මේ සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථ නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේහි පටිගත කෙරෙනු පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අද දිනට නියමිත ධම්ම නදී තිත්ත සද්ධර්ම සංග්‍රහය ඉන් සමාප්තයි. අප සැම විදර්ශනා ලෝකයේ වෙත යොමු කළ දේශකයන්න් වහන්සේට ඊට අනුගත වූ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් ත්‍රිවිධ රත්නයේ සරණයි.